සුනාමි ගැන තමයි අපිට අද දවසේ කතා කරන්න තියෙන්නේ. මං ගිය සතියේ කිව්වාගේ සුනාමි කියලා කියන්නේ අපේ රටට බලපෑපු තත්ත්වයක් 2014 දෙසැම්බර් 26 වෙනිදා ලොකු සුනාමි තත්ත්වයක් බලපෑවා අපේ රටට. ඒ බලපෑවට පස්සේ අපේ රටේ 40000ක් විතර ජීවිත ප්‍රමාණයක් අහිමි වුණා. ඒ සුනාමි තත්ත්වයේ කේදවාචකෙන් මෙන්න මේ වගේ පත්‍ර වාර්තා ඔයගොල්ලන් සමහරවිට බලා ගන්න පුළුවන් වෙයි. හරි. දැන් මේ සැරේ දෙසැම්බර් 26 වෙනිදා ඔයගොල්ලෝ පත්තරය ගත්තොත් එහෙම ඉරිදා පත්තරේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් සුනාමියට අදට මට හිතෙන විදිහට වසර 15ක් 2004 නේ උනේ 2022ට 16ක් මට මතක හැටියට ඔව් වෙනවා. ඉතින් එදාට තියෙයි මොකද උනේ කියලා. හරි අරන් කියවන්න. හරි සාමාන්‍යයෙන් මේ මුළු රටවල් වල මිනිස්සු 2,50,000ක් විතර මේ ගියා. ඒකෙන් ලංකාවේ මිනිස්සු 40000ක් විතර හිටියා. ගොඩාක් දේපල ප්‍රමාණයක් අහිමි වුණා. මේකෙන් ජීවිත වගේම දේහපල ප්‍රමාණයක් අහිමි වුණා. වාහන, ගොඩනැගිලි. හරි. ඉතින් මේකට හේතුව උනේ මුහුදු පතුලේ සිදුවුණු භූචලනයක්. මුහුදු පතුලේ සිදුවුණු භූචලනයක් තමයි ඒකට හේතු වුනේ. එතකොට මේ භූචලනය සිද්ධ වුණේ සුමාත්‍රා දිවයිනට ආසන්නයේ තමයි දැවැන්ත භූචලනයක් සිද්ධ වුණා. ඒකෙන් ඇතිවෙච්ච ජල තරංග පැයට කිලෝමීටර් 800කටත් වඩා වේගයෙන් පැතිරලා ගියා වටේට. ඒ ආපු ජල තරංග වලින් තමයි සුනාමි ඇති වෙලා අපේ රටට දැඩි බලපෑමක් ගෙනාවේ. හරි. සුනාමිය ඇතිවීමට බලපාන සිදුවීම් අපි ගිය සතියේත් කතා කරා. බලපෑමට ඇති වෙන සිදුවීම් තමයි සාගර පතුලේ ඇති වෙන භූමිකම්පා. මේ භූමිකම්පාවල මම ඉස්සරහට පෙන්නන වීඩියෝ එකක්. එතකොට ඒකෙන් අපිට බලාගත්ත හැකි කොහොමද මේ භූමිකම්පා වලින් ඇති වෙන්නේ කියලා මේ සුනාමි. හරි. එතකොට සාගර පතුලේ ඇති වෙන භූමිකම්පා වලින් මේ වගේ සුනාමි ඇති වෙන්න පුළුවන්. ඊගාවට සාගර පතුලේ ඇති වෙන ගිනි කඳු පිපිරීම. ඔයගොල්ලන්ට හිතන ඇති සාගර පතුලේ තියෙනවද ගිනි කඳු කියලා? ඔව්. සාගර පතුලේ තියෙනවා ගිනි කඳු. අන්නේ ගිනි කඳු පිපිරීම වලින් සුනාමි ඇති වෙන්න පුළුවන්. ඊගාවට සාගර පතුලේ ඇති වෙන නායයන් වලින් ගිනි මේ වගේ සුනාමි තත්ත්ව ඇති වෙන්න පුළුවන්. හරි. ඊගාවට සමහර අයට කැඩි කැඩිලු ඇහෙන්නේ. ඒගොල්ලන්ට මම YouTube වීඩියෝ එක දානවා. ඒගොල්ලෝ බලා ගන්න ඇහෙන්නේ නැති තැන්. හරි. විශාල උල්කාවක් මුහුදට පතිත වුණාම සුනාමි තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඔන්න ඔය වර්ග 4 හින් ඇති වෙන්න පුළුවන් මේ සුනාමි ඇතිවීමට හේතු විදිහට භූමිකම්පා, ගිනි කඳු පිපිරීම, නායයන්, මුහුදට විශාල උල්කා පතිත වීම මේ වගේ දේවල් හින්දා සුනාමි තත්ත්වය ඇති වෙන්න පුළුවන්. විශාල වශයෙන්ම මේ සුනාමි තත්ත්වය ඇති වෙන්න පුළුවන් මුහුදට උල්කාවක් වටනහම. හරි. අප්ලෝඩ් කරන්න දෙන්නේ නැහැ. හරි. YouTube එකෙන් අප්ලෝඩ් කරන්න දෙන්නේ නැහැ මේ වීඩියෝ තියෙනකොට. ඒ හින්දා මම මේ වීඩියෝ ටික කට් කරලා තමයි YouTube එකට අප්ලෝඩ් කරන්නේ. නැත්නම් සාමාන්‍යයෙන් ඔක්කොම සම්පූර්ණ වීඩියෝ එක ඕනනම් ඔයාලට පෙන් එකක් අරන් අරන් යන්න පුළුවන්. වීඩියෝ ටික අත්‍යවශ්‍ය නැත්නම් ලියා ගන්න ටික විතරක් ඕන නම් ඔයාලට YouTube එකෙන් බලා ගන්න පුළුවන්. හරි. එතකොට පහුගිය වසර 20 ඇතුළත සුනාමි ඇති වෙලා තියෙනවා කීයද? 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14. සුනාමි 14ක් ඇති වෙලා තියෙනවා පහුගිය අවුරුදු 20 ඇතුළත. ඒ කියන්නේ 2000 ඉඳන් මේ වෙනකන් සුනාමි එච්චර ප්‍රමාණයක් ඇති වෙලා තියෙනවා. හරි. එතකොට වැඩි හරියක්ම සුනාමි ඇති වෙලා තියෙන්නේ කොහෙටද කියලා අහනවා. ඉන්දුනීසියාව, පැපුවා නිව්ගිනියා, සුමාත්‍රා, ජාවා, කුරිල්, සොනමල්, සැමෝවා, චිලි, ආජෙන්ටිනාව, සුමාත්‍රා, ජපානය, සොලමන්, චිලි, නවසීලන්තය. එතකොට සුමාත්‍රා දූපත් වලට ඇති වෙලා තියෙනවා 2ක්. චිලි රාජ්‍යයට ඇති වෙලා තියෙනවා 2ක් සුනාමි තත්ත්ව. හරි. ඊගාවට මෙම කාලය තුළ දෙවරක් බැගින් සුනාමි ආපදාවලට රට්ටු සුමාත්‍රා ඊගාවට චිලි. වැඩිම උසකින් යුත් සුනාමි රැළක් හටගන්නේ කවර දිනක හටගත් සුනාමි ආපදායෙන්ද? පළවෙනි එකේ මීටර් 5ක් උස රැළක් තියෙනවා. ඊගාවට මීටර් 10.5ක්, මීටර් 50ක්
හිතන්න සාමාන්‍යයෙන් තට්ටු 4-5ක බිල්ලිමකටත් වැඩිය උස මුහුදු රළක් ගොඩට ගහලා තියෙන මීටර් 50ක්. ඒ අපිට ඇති වුණු සුනාමි රැළ. ඒක තමයි මේ කාලේදී ඇති වුණු බරපතලම, ඒ කියන්නේ විශාලතම සුනාමි. ඒක මීටර් 21යි, 2යි, 12යි, 14යි ඊට පොඩි පොඩි සුනාමි තමයි ඇති වෙලා තියෙන්නේ. හරි. බලන්න එතකොට මීටර් 50ක් උස ජල රැළක් තමයි මේ සුමාත්‍රා දූපත් වලට 2014 12යි 26 වෙනිදා අපිට බලපෑවේ සුනාමිය තමයි. ඉතා ප්‍රබල සුනාමි තත්ත්වයක් බලපාලා තියෙනවා. හරි. ඉස්සර නම් මේවා අපිට උගන්වන්නවත් තිබ්බේ නැහැ. මොකද මේ සුනාමි කියන ඒවා එච්චර අපිට බලපාපු ඒවා නෙමෙයි. හැබැයි 2004 පස්සේ තේරුම් ගන්න තියෙනවා ඒවා අපේ රටත් බලපාන්න පුළුවන් කියලා. හරි. අපි මේ සුනාමියක් ඇති වෙන්නේ කොහොමද කියලා බලමු පුතේ. හරි. ඉස්සෙල්ලාම සුනාමි කියන්නේ මොනවද කියලා කතා කරානේ අපි. සුනාමියක් ඇති වෙන්නේ කොහොමද කියලා බලමු. හරි. සාමාන්‍යයෙන් ඔය අපි ගල් කැටයක් ජලයට දාපුවාම නිසලව තියෙන ජලයකට නැත්නම් ජල බේසමකට ගල් කැටයක් දාපුවාම ජල තරංගය තියෙනවා. වලලු පිටට යනවා බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ඒකට පොඩි කෝටුවක් තියුවොත් එහෙම ඔයගලන්ට ඒ කෝටුව ගාවින් ජලය ඉහළ පහළ යනවා බලා ගන්න පුළුවන්. මේ ජල තරංගයේ යනකොට ඔයගොල්ලෝ මම කියනකොට අද බේසමකට ලොකු බේසමකට වතුර පුරවලා ඉවරලා ඒකේ අයින්ට වෙන්න කෝටුවක් කාට හරි අල්ලගෙන ඉන්න කියලා හරි මැදට ගල් කැටයක් දාන්න. එතකොට මේ ජල තරංග යනවා බලා ගන්න පුළුවන් වටේටම. හරි. එතකොට අර කෝටුව ගාව හරියට නිරීක්ෂණය කරලා එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් කෝටුව ගාවේ වතුර උඩ යනවා පල්ලෙහා යනවා උඩ යනවා පල්ලෙහා යනවා. ඔන්න ඒ විදිහට තමයි ජල තරංගය කියන්නේ. ඇත්තට මේක ඇදලා තියෙන විදිහට මේ බලන්න මේ නිල් පාට ඉරෙන් ඇදලා තියෙන්නේ. ওই විදිහට තමයි ජල තරංගය ඉස්සරහට ගමන් කරන්නේ. එතකොට මේ ජල තරංගයක අපි අඳුර ගන්නවා ශීර්ෂ කියලා. ජල තරංගයේ දැන් ඉන්න මම මේක ඇදලා පෙන්නන්න ඕගොල්ලන්ට. ජල තරංගයේ මේ ඉහළ තියෙන කොටස් වලට අපි කියනවා ශීර්ෂ කියලා. හරි. පහළ තියෙන කොටස් වලට නමක් කියනවා මොනවද පුතා? පහළ තියෙන කොටස් වලට කියන්නේ තරංගයේ පහළ තියෙන කොටස් වලට කියන නම මොකද්ද? රවුම් කළක් තියෙනවා. ඒක පේන්නේ නැද්ද? පුතේ ඔයගලන්ට මාව ඇහෙන්නේ නැද්ද? මේකට උත්තරේ ඕනේ නැහැ. මාව ඇහෙනවද නැද්ද කියලා කියන්න. මම මයික් ඔෆ් කළලු. හරි. මම මයික් ඔෆ් කරලා තිබ්බේ. හරි. නිම්නය මම බැලුවා මේ කවුරුවත් මේ සද්ද නැතුව ඉන්නේ කියලා. මම මෙහෙන් මේ මයික් ඔක්කොම මියුට් කරලා තිබ්බේ. දැන් හරි. එතකොට පුතේ ඉන්න මම මේ ටික මකන්න. ජල තරංගයක් ගත්තොත් එහෙම මේ උඩ තියෙන ස්ථාන අපි කියනවා ශීර්ෂ කියලා. පහළම තියෙන ස්ථාන වලට අපි කියනවා නිම්න කියලා. හරි. ඊගාවට දැන් මේ උඩයි පහළයි අතර මැදින් අපි රේඛාවක් ඇන්දොත් එහෙම. ඒ කියන්නේ උඩටත් සමාන දුරක් තියලා පහළටත් සමාන දුරක් තියලා මැදින් රේඛාවක් ඇන්දොත් එහෙම ඒ මැද ඉඳලා උඩම ශීර්ෂයේ උඩම තැන තියෙන ස්ථානයට තියෙන දුර ඒව නැත්තම් නිම්නයේ පහළම ස්ථානයට තියෙන දුර අපි මෙන්න මේක හඳුනනවා මොකක් නමින්ද පුතේ? විස්තාරය කියලා කියනවා අපි. හරි මේ තියෙන විස්තාරය මැද ස්ථානයේ ඉඳලා ඉහළම තැනට හරි එක්කෝ පහළම තැනට හරි තියෙන දුරට අපි කියනවා විස්තාරය කියලා. හරි. එතකොට දැන් මේ විස්තාරය අඩු වැඩි වෙන්න පුළුවන්. හිතන්නකෝ දැන් මෙන්න මෙහෙම ජල තරංගයක් තිබ්බ කියලා. දැන් විස්තාරය අඩුයිද වැඩිද කලින් වලට වඩා? මම රතු පාටින් ඇඳේ වෙනත් ජල තරංගයක්. ඒ වෙලාවේ පළවෙනි අවස්ථාවට වඩා විස්තාරය අඩුයිද වැඩිද? අඩුයි. මේ මැද පීඨමේ ඉඳලා අඩු දුරක් තියෙන පුතේ මේ.
හරි. පළවෙනි අවස්ථාවේ ගත්තොත් මෙතන ඉඳන් මෙතෙන්ටම තියෙනවා දුර. ඒකේ විස්තරය වැඩි. දෙවෙනි එකේ විස්තරය අඩුයි. ඊට පස්සේ මේ ශීර්ෂ දෙකක් එක ළඟ තියෙන ශීර්ෂ දෙකක් අතර දුර හෝ නිම්න දෙකක් අතර දුරට අපි කියනවා නමක් මොකද්ද කියන්නේ? තරංග ආයාමය ඔව් තරංග ආයාමය කියලා කියනවා තරංග ආයාමය. හරි එතකොට තරංග ආයාමය කියන්නේ දුරක් ශීර්ෂ එක ළඟ තියෙන ශීර්ෂ දෙකක් අතර දුර හරි එක ළඟ තියෙන නිම්න දෙකක් අතර දුර හරි. ඔකට තමයි අපි කියන්නේ තරංග ආයාමය කියලා. හරි මේක අපිට ඇඳ ගන්න තියෙනවද කියලා බලමු පොඩ්ඩක්. නෑ ඒක දාලා තියෙනවා ඔයාලා ටියුට් එකේ. හරි. එතකොට සාමාන්‍යයෙන් ජල තරංගයක මාරුවෙන් මාරුවට ශීර්ෂ හා නිම්න පිහිටනවා. ඒ කියන්නේ නිම්නයක් තිබ්බොත් ඊගාවට ශීර්ෂයක්. ශීර්ෂයක් තිබ්බොත් ඊගාවට නිම්නයක්. අන්න ඒ විදිහට තමයි තියෙන්නේ. හරි. මෙම එක ළඟ පිහිටි නිම්න දෙකක් හෝ එක ළඟ පිහිටි ශීර්ෂ දෙකක් අතර දුර තරංග ආයාමය නම් වේ. ඔය තරංග ආයාමය කියන එක හයිලයිට් කරගන්න පුතා නැත්නම් යටින් ඉරක් ඇඳ ගන්න. හරි. ජල තරංගයේ මධ්‍ය රේඛාව ඔය හරහට ඇඳලා තියෙන මේ නම් කරගන්න පුතේ මධ්‍ය රේඛාව කියලා මෙන්න මේක. මේ දම් පාටින් ඇඳලා තියෙන එක. ඔයගොල්ලෝ නම් කරගන්න මධ්‍ය රේඛාව කියලා. ඊතලයක් ගහලා හරි නේද? ඊගාට මම අර දෙන්නම් අර කරුණ ලියන්න. අලුතෙන් ආව පුතාලත් පොඩ්ඩක් බලන්න පුතේ මම මෙහෙම වෙලාව දෙනවා මේ කරුණ ඔයගලගේ හිස්තැනක් ඇති මම රවුම් කරලා පෙන්නන්නම්. මෙන්න මේ කරුණ ඔයගලගේ හිස්තැනක් ඇති. හරි. පස්වෙනි පිටුවේ ඔය නිෂදුට පෑනක් දෙන්න කවුරු හරි? හරි. පස්වෙනි පිටුවේ ඇති මැද හරියේ මේකට හිස්තැනක් දාලා ඒකේ ලියගන්න. සර් විස්තරය කියන එකත් highlight කරන්න ඕනද? ඔව්.
හරි නේද ළමයි? හරිද? හරි සර්. හරි සර්. එතකොට ජල තරංගයේ මධ්‍ය රේඛාවේ සිට ශීර්ෂයකට ඇති දුරට තමයි අපි කියන්නේ විස්තාරය කියලා. සර් පොඩ්ඩක් ඉන්න. ලියගන්න. හරි සර්. හරි. සුනාමි තරංගයක ස්වභාවය. අපි බලමු කොහොමද සුනාමි තරංගය. දැන් සුනාමිය ඇති වෙන්නේ ජල තරංගයක්. ඔය දැන් අපි ගලක් දාපුවාම ජල තරංග පිට වෙලා යනවනේ. අන්න ඒකෙම ලොකු ජල තරංගයක් තමයි මේ විදිහට එන ලොකු ජල තරංගයක් තමයි සුනාමිය කියන්නේ පුතා. හරි පොඩියට එන ජල තරංග තමයි ඔය සාමාන්‍ය මුහුදු රළ කියලා කියන්නේ. හරි ඒක ලොකුවට එනකොට දැන් සාමාන්‍ය මුහුදු රළක යම්කිසි උසක් තියෙනවනේ සාමාන්‍ය මීටරයක් විතර නිකන් උස වෙන්න පුළුවන්. හරි එතකොට ඒකෙම ලොකු ජල තරංගයක් සාමාන්‍ය ඒ මීටරයක් උස එක වෙනකොට මීටර් 50ක් විතර උස ජල තරංගයක් එන එකට තමයි අපි කියන්නේ සුනාමියක් වෙනවා කියලා. ඒ කියන්නේ සුනාමියක් කියන්නේ ජල තරංගයක්. හරි එතකොට මේකට ස්වභාවය ගත්තොත් එහෙම එක් භූතටියක් තවත් භූතටියක් යටට ගමන් කිරීමේදී ඇති වෙන අධික පීඩනයකින් එක භූතටියක් ඉහළට එක පාට එසවෙන්න පුළුවන්. මේක වීඩියෝ එකක් තියෙනවා. එකෙන් ඔයගලන්ට හොඳට බලා ගන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. හරි. දැන් හිතන්නකෝ ඔයගොල්ලන්ගේ අත් දෙක එකට එක තද කරලා වෙලා හොඳින් තද කරලා ඉවරලා එකක් නිදහස් කරොත් එහෙම එක අතක් එක පාට ඉහළට නිදහස් කරන්න පුළුවන්. මේක වීඩියෝ එක මම පෙන්නන්නම්. හරි. එතකොට අන්න ඒ වෙලාවට තමයි සුනාමි ඇති වෙන්නේ. ඒ විට ලොකු භූමිකම්පාවක් ඇති වෙනවා. ඒ නිකුත් වෙන ශක්තියින්ද සාගර ජලයේ ඉහළට එසවි සුනාමි තරංගයක් ඇති වෙනවා. හරි. එතකොට මේ මුහුදේ ඇති වෙන තරංගය මුහුද ගැඹුරු මත රඳා පවතිනවා. ඒ කියන්නේ ලොකු ගැඹුරක් තියෙනවා මුහුදේ මේ රළ එච්චර උස නැහැ. ඒ කියන්නේ සුනාමිය දැනෙන සුනාමියක් ඇති වුනහම මුහුදේ මැද ඉන්න කට්ටිය ආරක්ෂා වෙලා ඉන්නේ. ඒගොල්ලන්ට දැනෙන්නේ නැහැ මේක. මුහුදේ ගැඹුර අඩු වෙන්න ඒ කියන්නේ ගොඩබිමට එන්න තමයි මේ මුහුදේ මේ රළේ උස වැඩි වෙන්නේ. හරි. මේකේ මේ අන්තිම එක ලියන්න තියෙනවා නේ ලියන්නකෝ. හරි සර්. හරි සර්. හරිනේ. එතකොට මේ රළ ගත්තොත් එහෙම ගැඹුරු මොහොතේදී අපිට රළක් බලා ගන්නවත් නැති තරම් සමහර වෙලාවට. හැබැයි ඒක ගොඩ බිමට එනකොට තමයි රළ උස් වෙලා ප්‍රචණ්ඩ වෙලා විනාශකාරී වෙන්නේ. හරි. මේ බලන්න පුතේ. දැන් මේ තියෙන මුහුද ගැඹුරු මුහුදේ. හරි. ගැඹුරු මුහුද ගත්තොත් එහෙම මේ විස්තරය අඩුයි. මේ පොඩි විස්තරයක් තියෙනේ. හරි. මට ඔයගොල්ලෝ උත්තරයක් දෙන්නකෝ. දැන් මෙන්න මේ ස්ථාන දෙක සලකලා. මෙන්න මේ ස්ථානයේ විස්තරයයි. මේ ස්ථානයේ විස්තරයයි ගත්තොත් එහෙම.
මේ A ස්ථානය මේ B ස්ථානය විස්තරය වැඩි. ඒ කියන්නේ මධ්‍ය රේඛාවේ ඉඳලා ශීර්ෂයකට හරි නිම්නයකට හරි තියෙන දුර වැඩි A ස්ථානයේද B ස්ථානයේද? B ස්ථානයේ B ස්ථානේ ස්ථානය B ස්ථානය ඔව් B ස්ථානයේ තමයි විස්තරය වැඩි. ඒ කියන්නේ රළේ උස වැඩි B ස්ථානය. ඒ කියන්නේ ගොඩබිමට කිට්ටුව තැනන්නේ එතන. රළේ උස වැඩි. A ස්ථානය ගත්තොත් ඒක ගැඹුරු මුහුදේ මීටර් 4000ක්. දැන් මේ මෙතන ලම් කරලා තියෙන මීටර් 4000ක්. ඒ කියන්නේ කිලෝමීටර් 4ක් ගැඹුරුයි. කිලෝමීටර් 4ක් මේ හරිය ඉඳලා ඇල්ලරාවට හරිය විතරද ගැඹුරුයි. හරි. ඉතින් ඒ වගේ තැන්වල පොඩි උසක් තියෙන්නේ. දැනගන්න බෑ. නැවකට බෝට්ටුවකට යනවා පොඩි දල් තරංගය ගියා වගේ තමයි දැනෙන්නේ. හැබැයි ඒක ගොඩබිමට සේන්දු වෙන්න තමයි උගලන්ට පේනවා ඇති මේ විස්තරය එන්න වැඩි වෙලා තියෙන්නේ මේ. විස්තරය එන්න වැඩි වෙලා රළයේ උස වැඩි වෙලා. හරි. සාමාන්‍යයෙන් ඉස්සෙල්ලාම පුතේ ගොඩබිමට ළඟා වෙන්නේ නිම්නයක්. හරි. නිම්නය තමයි ළඟා වෙන්නේ. ඊට පස්සේ නිම්නය ළඟා වෙලා දැන් මේ විස්තරය හදන්න ලොකු ජල කඳක් ඕනේ. හරි මේ තරංගය හදන්න ලොකු ජල කඳක් ඕනේ. එතකොට දැන් මේ හරිය ගොඩබිම තියෙන ජලය ටික තමයි ආපහු ඇදලා අරන් මේ මෙච්චර උස ජල තරංගය හදන්නේ. එතකොට සුනාමිය එන්න කලින් ටික වෙලාවකට කලින් මේ ගොඩබිම තියෙන ජලය ටික මුහුදු පැත්තට යනවා. දැන් ඔයගොල්ලෝ අහලා ඇති ඔයගොල්ලෝ අහන්න ගෙදර වැඩිහිටියෝ ඉන්නවා නම් ඔය සුනාමිය එද්දි මුහුද ආපස්සට ගියා කියන්නේ ඇත්තද කියලා. හරි. ඔව් මේක හරි ප්‍රසිද්ධ කතාවක් ඒ දවස්වල. හරි. මුහුදේ හිඳුණා. හරි. වෙරළේ සාමාන්‍ය එන ප්‍රමාණයට මුහුද තිබුණ එක මුහුදේ ජලය ටික පිටිපස්සට ගියා. හරි පිටිපස්සට ගියේ ඇයි මෙන්න මේ රළ හදන්න තමයි ගියේ පිටිපස්සට. හරි ලොකු විස්තරයකින් යුත ජල තරංගයන් ඒක හදන්න ඒක පිටිපස්සට ගියා. ඊට පස්සේ ආපුවම ඔක්කොම ටික හොදගෙන ගියා. මේකේ හොඳම කතාව තමයි දැන් මේ හැරි මිනිස්සු ගෙවල් හදාගෙන ඉන්නවනේ පුතේ. හරි. එදා ඉතින් සාමාන්‍ය දවසක් මිනිස්සු දන්නේ නැහැ සුනාමියක් එනවනේ කිය. මේ හැරි ගෙවල් හදාගෙන හෝටල් හදාගෙන මිනිස්සු හිටියා. දැන් මෙන්න මෙච්චරයි කියලා හිතන්නකෝ වෙරළ තිබ්බේ. සුනාමිය එන්න ටික වෙලාවකට කලින් වෙරළ මේ මුහුදේ වතුර ප්‍රමාණය ගියා මුහුදට ගියා. ඒතකොට මේ ටික පෑදුනා. මේ ටික පෑදුනාට පස්සේ මිනිස්සු මරාගත්ත මේ ඉඩම් ටික බෙදා ගන්න. දැන් මෙතන අලුතෙන් ඉඩමක් හැදිලා තියෙන්නේ ගොඩබිම. හරි. මිනිස්සු දැන් දන්නේ නැහැ සුනාමියක් එනවා කියලා. මිනිස්සු වැටවල් ගහගෙන මල විකාරයක් වුණා මේ ඉඩම් බෙදා ගන්න. ඊට පස්සේ මෝදුරලාව ඔක්කොම ගහගත්තේ වොයි නිකන් හිටපු වොයි ඔක්කොම ටික හොදගෙන ගියා. හරි. ඉතින් අපිට කලින් ඔය වගේ අත්දැකීමක් තිබ්බනම් මුහුදට මේ කියන්නේ මුහුදු වතුර ටික මුහුද පැත්තට ගියා නම් එහෙනම් මිනිස්සු ඉඩම් ගොඩ ගන්න මේ කරන්න යන්නේ නැහැ. එහෙනම් මේ රට ඇතුළට දුවනවානේ. ඉතින් කලින් එහෙම අත්දැකීමක් තිබ්බේ නැහැ. මිනිස්සු ඉඩම් වලට ගහගෙන ඉඩම් වෙන් කරගත්තා. මුහුද ගියා දැන් අපිට මේ ටික ජීවත් වෙන්න පුළුවන් කියලා. හරි ඒක තමයි උනේ. එතකොට මතක තියාගන්න මේ ගැඹුරේදී හරි මුහුදු රළේ සුනාමි රළේ ලොකු විස්තරයක් නැහැ පොඩි විස්තරයක් තියෙන්නේ. හරි තරංග ආයාමය නම් මේ දිගයි සෑහෙන්නේ. ඒ කියන්නේ ශීර්ෂ දෙකක් අතර හරි නිම්න දෙකක් අතර හරි දුර නම් සෑහෙන වැඩි. හරි විස්තරය සෑහෙන අඩුයි. ඊට පස්සේ මේ ගොඩබිමට කිට්ටු වෙනකොට සුනාමි රැළක තරංග ආයාමය අඩුයි. මේ බලන්න තරංග ආයාමය අඩුයි. ඊට පස්සේ විස්තරය නම් සෑහෙන වැඩි. විස්තරය කියන්නේ මධ්‍ය රේඛාවේ ඉඳලා තියෙන දුරනේ ශීර්ෂයකට හරි නිම්නයකට හරි ඒක සෑහෙන වැඩි. හරි. ඊගාවට මේ හරියදී මේ ගැඹුරු කොටසේදී ඉතාමත්ම වේගෙන් එනවා මේක. අධික වේගෙන් යනවා පැයට කිලෝමීටර 700 800 මේ දාලා තියෙන්නේ. මුලදී ගැඹුර මීටර් 7000 දී ගැඹුර මීටර් 7000 දී පැයට කිලෝමීටර් 943ක වේගෙන් යනවා. එන්න ගැඹුර අඩු වෙන්න වේගය මොකක් වෙලාද ළමයි? ගැඹුර අඩු වෙන වේගය අඩු වෙලාද වැඩි වෙලාද? මේ
මොකද්ද කියන්න පුළුවන් ඔයගලන්ට? මේ වගුවේ තියෙන්නේ sorry මෙන්න මේ වගු කොටසේ තියෙන්නේ ගැඹුරත් එක්ක මුහුදු රළේ වේගය. හරි. ගැඹුර අඩු වෙන්න මුහුදු රළේ ප්‍රවේගය නැත්නම් වේගය අඩු වෙලාද වැඩි වෙලාද? අඩු වෙලා අඩු වෙලා ඔව්. මුහුදු රළේ ප්‍රවේගයත් අඩු වෙලා ගැඹුර අඩු වෙන මුහුදු රළේ ප්‍රවේගයත් අඩු වෙනවා. හරි. ගැඹුර වැඩි තැනදී අධික ප්‍රවේගයකින් එනවා මෙයා. නැත්නම් අධික වේගයකින් එනවා. අපරයකට sorry පැයකට කිලෝමීටර් 943ක් ක වේගයෙන් එනවා. හරි. මේ මම අර කලින් කියපු ටික තියෙන්නේ ගැඹුරු මුහුදේදී සුනාමි රළෙහි තරංග ආයාමයේ වැඩි අතර රළෙහි උස අඩුය. ඔව්. ගැඹුරු මුහුදේදී තරංග ආයාමයේ වැඩි. ඒ කියන්නේ ශීර්ෂ දෙකක් අතර හරි නිම්න දෙකක් අතර හරි තියෙන දුර වැඩි. හැබැයි මධ්‍ය රේඛාවේ තියෙන උස අඩුයි ගැඹුරු මුහුදේදී. හැබැයි මුහුද මැදදී සුනාමි රැළක් හඳුන ගන්න බෑ. හරි. ඊයගන්න. ගැඹුරු මුහුදේදී සුනාමියක් තියෙනවද කියලා දන්නේ නැහැ. හරි සර්. හරි සර්. හරි. එතකොට මේ ගොඩක් කට්ටිය මුහුදේ මැද ඉන්න කට්ටිය ආපහු තමන්ගේ රටට ආවට පස්සේ තමයි දන්නේ සුනාමියක් ඇවිල්ලා රට වෙනසිලා කියලා. මම හිතනවා සුනාමි කියන එකේ තේරුමක් තමයි අර ඒ කියන්නේ අර ඔගේ ජපන් භාෂාවෙන් කියන්නේ අර ගෙදර ආවට පස්සේ ගෙදර අය නිකන් හොරෙන් අරන් ගියා වගේ අදහසක් එන්න තමයි සුනාමි කියන වචනේ දාලා තියෙන්නේ. මොකද දීවරයෝ ගෙදර ඇවිල්ලා බලනකොට ගෙදරට සුනාමි ගහලා කවුරුවත් නැහැ. ඒගොල්ලෝ මුහුදු මැද කිසිම අවුලක් නැතුව ඉඳලා. හරි. ගොඩබිමට ආවට පස්සේ තමයි දැනගන්නේ සුනාමියක් ඇවිල්ලා කියලා. මෙව තරංගයේ ඉතා වේගයෙන් ගමන් කරයි. හරි අධික වේගයෙන් ගමන් කරනවා. හරි. ඊගාට නොගැඹුරු මුහුදේදී සුනාමි රළයේ වේගය අඩු වෙලා තරංග ආයාමය දරුවේ. ඒ කියන්නේ ශීර්ෂ දෙකක් අතර හරි නිම්න දෙකක් අතර හරි තියෙන දුර අඩු වෙනවා. හරි. රැළේ වේගයත් අඩු වෙනවා. හරි. අර මුහුද මැද තියෙන තරම් වේගෙන් එන්නේ නැහැ. ඒ විට රළයේ උස හෙවත් ජල තරංගයේ විස්තාරය වැඩි වෙනවා. උස වැඩි වෙනවා. ජල තරංගයේ උස නම් වැඩි වෙනවා. හරි. මෙන්න මේ විදිහට මේ බලන්න. මේ හරි විස්තාරය අඩුයි. මේ හරි විස්තාරය වැඩි. හරි. හැබැයි තරංග ආයාමයේ මෙතෙන්දි තරංග ආයාමයේ වැඩි. මෙතෙන්දි තරංග ආයාමයේ අඩුයි. ශීර්ෂ දෙකක් අතර දුර. හරි. වේගයත් එහෙම දුර මේ වේගය මේ හරි වැඩි මේ හරි වේගය අඩුයි. මේක එකක් ලියා ගන්න තියෙනවා නේ ලියා ගන්න. හරි සර්. හරි.
සුනාමි රළවල නිම්නයේ කොටස පළමුව වෙරළට ළඟා වේ. සුනාමි රළවල නිම්නයේ කොටස පළමුව වෙරළට ළඟා වේ. හරි. නිම්නය කියන්නේ අර පහළ කොටස. ජල තරංගයේ පහළ කොටස තමයි ඉස්සෙල්ලාම වෙරළට ළඟා වෙන්නේ. හරි. පසුව ශීර්ෂය සෑදීමට අවශ්‍ය ජලය ලබා ගැනීමට වෙරළෙහි ඇති ජලය මුහුද දෙසට ගලා යයි. හරි මම මේක අර වීඩියෝ එකෙන් පෙන්නන්නම් පොඩ්ඩක්. මේක ලියා ගන්න තියෙනවනේ. හරි සර්. හරි සර්. හරිනේ. ඉන්පසුව තමයි ඉස්ලාමෙන් ආවේ නිම්නේ ඊට පස්සේ තමයි ශීර්ෂයක් එන්නේ. ඒක වෙරළට කඩා වදිනවා. මුහුදේ ඇති කොරල් පර තිබ්බොත් එහෙම මුහුදේ. ඊට පස්සේ කඩොලාන තිබ්බොත් එහෙම මුහුදු වෙරළේ. ඒවෙන් මේ මුහුදු රළයේ වේගය අඩු කරන්න පුළුවන්. අපේ රටේ සමහර ප්‍රදේශ ආරක්ෂා වුණා කඩොලාන තිබ්බ හින්දා. එහෙනම් කඩොලාන කියන්නේ ලොකු ගස් වැටියක්නේ. අර එන රළයේ වේගය බාල වෙනවා එහෙම එකක් තිබ්බොත් එහෙම. ඒ හින්දා ඔය කඩුලාන පරිසර පද්ධතිය ආරක්ෂා කරගන්න ඕන කියන්නේ අපි ඒකයි. හරි. ඊට පස්සේ කොරල් පද්ධතිය ආරක්ෂා කරගන්න ඕන කියන්නේ ඒකයි. ඒවෙන් මොකද වෙන්නේ? අර එන සුනාමි එහෙම ආවොත් එහෙම ඒවැ වේගය අඩු වෙලා අපේ රට ආරක්ෂා කරලා දෙනවා. හරිනම් ඒවා දැන් කඩුලාන එහෙමනම් හැම පරිසර පද්ධතියම හරියන්න වවන්නත් ඕන. හරි. දැන් අපේ රටේ ඉන්න මිනිස්සු කරන්නේ ඒවා කපලා දාන එක. දැන් මේ ළඟදී අර අපිට ආරංචි වුණා ප්‍රවෘත්ති වලට ක්‍රීඩා පිට්ටනියක් හදන්න කියලා කඩුලාන පරිසර පද්ධතියක් විනාශ කරනවා. හරි ඉතින් බලන්න කොච්චර අපරාධයක්ද කියලා ක්‍රීඩා පිට්ටනියක් කොහේ හදන්න බැයිද? හරි ඊට පස්සේ එතන ඉන්න පරිසර නිලධාරණියක් කියනවා මේවෙන් ඔක්සිජන් එනවා කියලා. එක ඉන්න එතන ඉන්න මෝඩයෙක් කියනවා ඔක්සිජන් කන්නද කියලා අහනවා. ඔයගොල්ලෝ සමහරවිට බලන්නේ ඔයගොල්ලෝ 8 වසර විතර වෙන්නේ නැති සිද්ධිය වෙනකොට හරි කොච්චර මෝඩයිද කියලා බලන්න කොච්චර නූගත්ද. හරි ඔක්සිජන් ඒ මනුස්සයත් හුස්ම ගන්න ගමන් අනිත් මිනිස්සුන්ගෙන් අහනවා ඔක්සිජන් කන්නද කියලා. හරි. ඉතින් අන්න එහෙම නිකන් අර ප්‍රාථමික අධ්‍යාපනයක් ලැබුවේ නැති මිනිස්සු මේ ඉන්නකොට අන්න එහෙම තමයි වෙන්නේ. හරි. දේශපාලනයටත් ගොඩක් වෙලාවට ගිහිල්ලා තියෙන්නේ ඒ වගේ අයනේ. ඉතින් ඒක තමයි මෝඩ තීරණ ගන්නෙ. හරි අපේ රටට කෙලවෙලා යන තීරණ ගන්න ඒකයි. මෝඩයි මේ මිනිස්සු තේරෙන්නේ නැහැ. හරි. ඒ අපි සුනාමි ගැන කතා කරා. දැන් අපි කතා කරනවා ලැව්ගිනි ගැන. ලැව්ගිනි. ලැව්ගිනිත් ලංකාවේ ඇති වෙනවා. ඉතා විශාල ප්‍රමාණයේ ලැව්ගිනිත් ඇති වෙනවා. කුඩා ප්‍රමාණයේ ලැව්ගිනිත් ඇති වෙනවා. අපි බලමු ලැව්ගිනි ඇතිවීමට බලපාන හේතු. ලැව්ගිනි ඇතිවීමට සාමාන්‍යයෙන් ආසන්නතම හේතු දෙකක් බලපානවා. එකක් තමයි ඔය අකුණු ගැසීම්. වේලි කාලවල වලදී එහෙම නැත්තම් ඔය චාක වලට සිදුවෙන අකුණු ගැසීම් හින්දා ගහ පිච්චෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක ලැව්ගින්නකට හේතුවක් වෙන්න පුළුවන්. ඊට පස්සේ මිනිසා විසින් සිදු කරන ගිනි මේ සාමාන්‍ය මිනිස්සු සමහරවිට සත්තු දඩයම් කරන්න නැත්තම් මේ විනෝදයටත් කැලේ ගිනි තියන මෝඩ මිනිස්සු ඉන්නවා. හරි ඇත්තටම එහෙම ඉන්නවා. හරි කිසිම ගහක කොලක සතෙක්ගේ වටිනාකමක් දන්නේ නැති මෝඩයෝ ගිහිල්ලා ඔය කැලේට ගිනි තියලා එනවා. ඉතින් ඒක ඇවිල්ලා මේ මනුස්සයාට මොකද්ද තියෙන ආතල් එක? හරි කිසිම අර සතු මොකක්ද එකෙන් ලබන සතුට? ගස් ටික මැරෙනවා, සත්තු කී දෙනෙක් මැරෙනවද? පැටවු මැරෙනවා. හරි. ඒකේ මොකද්ද ගන්න තියෙන සතුට මිනිහට?
හරි ඒ වුණාට එහෙම කරන මිනිස්සු ලංකාවේ ඕනි තරම් ඉන්නවා. හරි සමහර වෙලාවට ඔය ටීවී වලටත් පෙන්නනවා. මේ ගින්නක් ඇති වෙලා පැතිරලා යනවා. හරි අමාරු ඊට පස්සේ ඒවා මේ නිවන්න. හරි ලැබු ගින්නක් ඇති වුණාම හරිම අමාරුයි නිවන්න. හරි ඉතින් ඒතකොට ගුවන් යානා භාවිතා කරලා මිනිස්සු ගිහිල්ලා සමහරවිට මිනිස්සු මැරිලා එහෙම සෑහෙන දායකත්වයක් දක්වලා තමයි මේ ලැබු ගින්න නිවන්නේ. කවුරු හරි එක ගිනි කූරක් ගහන වැඩකින්. නැත්නම් සිගරට් කොටයක් පත්තු කරලා ඉවරලා ඒක දාන දෙයකින්. හරි ලැබු ගින්නක් ඇති වෙනවා. ඉතින් එහෙම වැඩ කරන්න හොඳ නෑ කවදාවත් ඒව මහා අර ගෙවල ඉවර කරන්න බැරි පව්. හරි කවදාවත් කැලේකට ගියාම ගිනි තියන්න හොඳ නෑ. ඔයගොල්ලන්ට දැන් සාමාන්‍යයෙන් ට්‍රිප් එකම යන්න පුළුවන්. ඔයගොල්ලෝ කැම්පස් එකේම ගියාම සමහරවිට එහෙම ට්‍රිප් යනවා. අපිත් ගියා. එහෙම ගියාම ඔයගොල්ලන්ට ආහාර පිස ගන්න හරි මොකට හරි ගින්දර පත්තු කරන්න ඕනේ නම් පත්තු කරලා ඉවරලා අනිවාර්යයෙන්ම රස්නේවත් නැති වෙන විදිහට හොඳට වතුර දාලා නිමලා එන්න. ගින්දර තියෙද්දි එන්න එපා කවදාවත්. හරි. ඒක ඔයගොල්ලන්ට දෙන උපදේශයක්. ඔයගොල්ලොත් ගොඩක් දැන් තාම පොඩි ළමයි. ඊට පස්සේ ඔයගොල්ලෝ ලොකු වුණාම අවුරුදු 20 විතර ගියාම ඊට පස්සේ ඔයගොල්ලෝ ඔය තැන් වල සංචාරය කරන්න බඩගනි යාළුවොත් එක්ක. ඒ යනකොට ඔයගොල්ලන්ට ආහාර පිස ගන්න අර මේ ඕනියලාක කැලේ මැද ගිනි ගොඩක් ගහන්න උනොත් එහෙම කවදාවත් එන්න කලින් ඒක ගින්දර තියෙද්දි එන්න එපා. හරි එතනින් එහාට වෙන්නේ මොකද්ද කියලා ඒක නිමන්න කවුරුවත් නැහැ. එතකොට ඔයා ඉතින් ඒ වගේ වැඩක් වුණොත් එහෙම අපරාධයක් නෙවෙන්නේ. හරි හොඳට නිමලා ගිනි අඟුරු ටික එකක්වත් නැති වෙන විදිහට තියලා නිමලා ඉන්න. වතුර හොඳට ගහලා. හරි ලැබු ගින්නක් ඇතිවීමට සම්පූර්ණ විය යුතු සාධක 3ක් තියෙනවා. හරි සාධක 3 ලියා ගන්නකො ඊට පස්සේ මම කියලා දෙන්නම් මොනවද සාධක 3 කියලා. හරි සර්. හරිද ළමයි? හරි සර්. සර් හරි. ඒතකොට ලැබු ගින්නක් නෙමෙයි ඕනෑම ගින්නක් ඇති වෙන්න පුතේ සාධක 3ක් සම්පූර්ණ වෙන්න ඕනි. ඒ සාධක තමයි දැවෙන ද්‍රව්‍යයක් තියෙන්න ඕනි. ඒ කියන්නේ පිච්චෙන මොන හරි දෙයක් තියෙන්න බෑ ගින්නක් ඇති වෙන්න. හරි එක්ක කඩදාසියක් පිදුරු ලී මොන හරි දෙයක් තියෙන්න ඕනි. පෙට්‍රල් මොන හරි දෙයක් තියෙන්න ඕනි. නැත්තම් ගින්නක් ඇති වෙන්නේ නැහැ. ගිනි ගන්න දෙයක් තියෙන්න ඕනි. ඊට පස්සේ අනිවාර්යෙන් ඔක්සිජන් වායුව තියෙන්න ඕනි.
හරි ඒක ඔක්සිජන් වායුව ඕන තරම් වායු ගෝලයේ තියෙනවා 125ක් විතරම තියෙන ඔක්සිජන් වායුව. හරි. ඒ හින්දා ඒ ඔක්සිජන් වායුව ගැටලුවක් නැහැ. දැවෙන ද්‍රව්‍ය ගිනි ගන්නා උෂ්ණත්වයට නැත්නම් ජවලන උෂ්ණත්වයට රත් වෙන්න ඕනේ. දැන් පුතේ කැලේ ඕනි තරම් තියෙනවා මේ ද්‍රව්‍ය තුනෙන් පළවෙනි සාධක දෙක. මොනවද පළවෙනි සාධක දෙක? දැවෙන ද්‍රව්‍ය ඕනි තරම් තියෙනවා. දැව තියෙනවනේ. වියලි කාලයක් කියලා හිතන්න. වියලි ගස් කොළන්, කොළ රොඩු, පොඩි ඉති කෑලි ඕනි තරම් තියෙනවා කැලේ. එතකොට දැවෙන ද්‍රව්‍ය ගැන ප්‍රශ්නයක් නැහැ. වායු ගෝලයේ 125ක් විතරම තියෙන ඔක්සිජන් වායුව. එහෙනම් ඔක්සිජන් වායුවේ ගැටලුවකුත් නැහැ. හරි. හැම වෙලාවෙම මේ ද්‍රව්‍ය දෙක තියෙනවා. හැබැයි උතන නැති වෙන සාධකය තමයි දැවෙන ද්‍රව්‍ය ගිනි ගන්න තරම් උෂ්ණත්වයකට පත් වෙන්නේ නැති එක තමයි අවුල තියෙන්නේ. ඒකයි ලැබුගිනි හැම වෙලේම ඇති වෙන්නේ නැත්තේ. හරි. එහෙම නැතු ඔය සාධකේ ඕනේ නැතුව තිබ්බනම් එහෙම හැම වෙලේම ලැබුගිනි තමයි. ඇයි? හැම වෙලේම මේ දැවෙන ද්‍රව්‍යය ඔක්සිජන් වායුවයි තියෙනවනේ ගැටි ගැටි. අර උෂ්ණත්වයට පත් වෙන්නේ නැති එක තමයි හැම වෙලේම ලැබුගිනි ඇති වෙන්න තියෙන හේතුව. එතකොට ඔය උෂ්ණත්වයට පත් උනත් බැරි වෙලා හරි අනිවාර්යෙන් එතන ගින්නක් ඇති වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම පුතේ අපි ලී කොටයක් ගත්තොත් එහෙම අපිට එකපාරට බග් ගාලා මේක දැවෙන්නේ නැහැ. ඇයි ඒ? ඒ ලී කොටේ කොහොමද ගිනි ගන්න ද්‍රව්‍යයක් ඔක්සිජන් උත් තියෙනවා. හැබැයි එකපාරට දැවෙන්නේ නැහැ. අපි ලිපකට දැම්මත් එකපාරට දැවෙන්නේ නැහැ. ඇයි ඒ? ඒක එයා පිච්චෙන උෂ්ණත්වයට පත් වෙන්න ඕනේ. එතකොට තමයි ගිනි ගන්නෙ. හරි. එතකොට කලයේ තියෙන දැව ඒගොල්ලෝ පිච්චෙන උෂ්ණත්වයට ඒගොල්ලෝ නියත උෂ්ණත්වයක් තියෙනවා. යම් කිසි උෂ්ණත්වයක් තියෙනවා. අන්න ඒකට පත් වුණොත් විතරයි ගිනි ගන්නෙ. නැත්තම් ගිනි ගන්නෑ. හරි. එතකොට ඒ උෂ්ණත්වයට පත් වෙන ක්‍රම තියෙනවා. එකක් අකුණු ගහලා වෙන්න පුළුවන්. ලොකු උෂ්ණත්වයකට පත් වෙනවා. එතකොට ඔන්න ගිනි ගන්නවා. ගිනි ගන්න පටන් ගත්තාම ළඟ තියෙන මේ ගස් වලට ඇවිලි ගිහිල්ලා වෙලා ඔක මහා ගින්න බවට පත් වෙනවා. ඊට පස්සේ තව වෙන්න පුළුවන් මිනිහෙක් ගිනි තියන්න පුළුවන්. ගිනි තියුවාම කොහොමද අර අවශ්‍ය උෂ්ණත්වයට පත් වෙනවා. ඊට පස්සේ ඔන්න ගින්න ඇවිලි යනවා. ඊට පස්සේ ගස් දෙක එකට ඇතිලිලා ඔය වැඩේ වෙන්න පුළුවන්. හොඳට තදට කිටි කිටිය ගෑවිලා තියෙන ගස් දෙකක් හුළඟින්ද ඇතිල්ලෙනකොට එතන ලොකු තාපයක් නිපද වෙනවා. ඒ තාපයෙන් එතන ගිනි ගන්න පුළුවන්. ඒ ගිනි ගත්තට පස්සේ එතනින් ගින්න ඇති වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ ක්‍රම හින්දා මේ අවශ්‍ය උෂ්ණත්වයට ගිනි ගන්න අවශ්‍ය උෂ්ණත්වයට එහෙම නැත්නම් අපි ඒකට කියනවා ජවලන උෂ්ණත්වය කියලා. අන්නේ උෂ්ණත්වයට පත් වෙන්න පුළුවන්. ඒපත් වුණාට පස්සේ ඔන්න දැන් සාධක තුනම සම්පූර්ණයි. සාධක තුනම සම්පූර්ණ වුණ ගමන් මොකද වෙන්නේ? ගිනි ගන්නවා. හරි? ගිනි ගන්නවා. මේ ලැබුගින්නක් ඇති වුණාට හැම වෙලේම හොඳටම පැතිරලා යන්නේ. සමහර ලැබුගිනි පොඩ්ඩකින් නිවෙනවා. සමහර ලැබුගිනි ඉතා විශාල දවස් ගාන සති ගානක් තිස්සේ ඇවිදින ලැබුගිනි තියෙනවා. හරි. එතකොට මෙහෙම ලැබුගින්නක් ඇති වෙලා ඒක පැතිරලා යන්න සමහර වෙලාවට අපේ සමහර මේ ලැබුගිනි තියෙන අපේ රටටත් වැඩිය විශාල ප්‍රමාණයක් ඒ වනාන්තරයෙන් විනාශ වෙලා යනවා. දැන් වෙන රටවල ඔය ඇමේසන් වනාන්තරයේම ගින්නක් ඇති වුණා දැන්ට අවුරුදු 2කට විතර කලින්. අති විශාල ප්‍රදේශයක් ගිනි ගත්තා. හරි අපිට හිතා ගන්න බැරි ප්‍රදේශයක් ගිනි ගත්තා. ඒ වගේම අපේ රටේ ওই ලැබුගිනි ඇති වෙනවා. එතකොට පොඩි ප්‍රදේශ ගිනි ගන්න. හරි අපි බලමු මේ විදිහට එක විදිහට පැතිරෙන හේතු මොනවද කියලා. හරි. දැවෙන ද්‍රව්‍ය නැත්තම් වියලි ශාක කොටස් පැවතීම. දැන් සමහර පැතිවල හොඳට නියං කාලෙට වියලි ශාක කොටස් වැඩිනේ. එතකොට ගින්න පැතිරෙනවා වැඩි. වැහිබල කාණ ගුණයක් තිබ්බොත් එහෙම ගින්න පැතිරෙන්නේ නැහැ ඉතින්. හරි එතකොට පැතිරෙන්න තියෙන ප්‍රධානම සාධකය තමයි වියලි ශාක කොටස් පැවතින තියෙන එක. ටක් ගාලා ගිනි ගන්නවා. ලියා ගන්න. හරි. ඊගාව සාධකය තමයි ප්‍රදේශයේ අධික උෂ්ණත්වයක් පවතිනවා. අධික උෂ්ණත්වයක් තියෙනකොට කොහොමද
මේ ගස් මැලවිලා ගිහිල්ලා තියෙන්නේ. ජලය අඩුයි. ගහේ ගොඩක් වතුර තියෙනවා නම් ගහ ගිනි ගන්නේ නැහැ. මොකද ජලය තියෙනවනේ. එතකොට අර අවශ්‍ය උෂ්ණත්වයට පත් වෙන්න බෑ. ගහ සීතල වෙලා තියෙන්නේ. හැබැයි අධික උෂ්ණත්වය ප්‍රදේශයේ තියෙනකොට ගස්වල තියෙන වතුර ප්‍රමාණය අඩුයි. එතකොට ටක් ගාලා ගින්න පැතිරෙන්න පුළුවන්. හරි. දැන් අපි ගත්තොත් එහෙම තෙත ලාඩප කොටයක් ගත්තොත් එහෙම ගිනි තියන්න බෑනේ ලේසියෙන් ඒක. හැබැයි වේලිච්ච ලාඩප කොටයක් ගත්තොත් එහෙම ටක් ගාලා ගිනි තියන්න පුළුවන්. ජල ප්‍රමාණය අඩු ගත්තොත් එහෙම. හරි. ඒව ටක් ගාලා ගිනි ගන්නවා. අන්න ඒ වගේ. හරි. වාතයේ ජල වාෂ්ප ප්‍රමාණය අඩුවීම ආර්ද්‍රතාවය. අපි සාමාන්‍යයෙන් ওই වියලි කාලවල වලදී වාතයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය අඩුයි. එහෙම වුණාම ගහේ තියෙන ජලය ටික වැඩිපුර උරා ගන්නවා මේ වායු ගෝලයට. එතකොට ගහේ ජල ප්‍රමාණය තවත් අඩු වෙනවා. එතකොට තවත් ගහ පිච්චෙන්න ලේසි වෙනවා. හරි. හුලං හැඳීමේ හොඳින් සිදුවීම. හුලං ගොඩක් හොඳට හමනකොට මොකද වෙන්නේ? දැන් අපි දන්නවා ලිපක් පත්තු කරනකොට දර ලිපක් පත්තු කරනකොට මේ දර ලිප නිවිගෙන යනවා වගේ නම් අම්ම මොකද කරන්නේ? බටයක් කරන් පිඹිනවා. පිඹහම ඔන්න හොඳට පත්තු වෙනවා. ඒ වගේ වැඩක් තමයි හොඳට හුලං හමුවාමත් වෙන්නේ. හරි. හොඳට ඔක්සිජන් වායුව සැපෙනවා. එතකොට හොඳින් ගිනි ගැනීමක් සිද්ධ වෙනවා. හරි. අපි දන්නවා ඔය ගිනි ගන්නකොට හුලං ආපුවාම ඉතාම වේගෙන් පැතිරගෙන යනවා. හරි. බෑගම් සහිත ප්‍රදේශයක් ඒ වගේ කඳු වගේ ගිනි ගත්තාම ටක් ගාලා ගිනි ගන්නවා. ඇයි ඒ? පහලින් ගින්න ඇති වුණාම උඩට ගිනි ඇවිලෙන්න හරි ලේසි. හරි. ගින්න ටක් ගාලා ඉහළට පැතිරිලා යනවා. හරි. මේකේ එකක් ලියන්න තියෙනවා නේ ලියා ගන්න. හරි සර්. හරි සර්. හරිනේ. හරි. එතකොට මෙන්න මේ වගේ කරුණු තියෙනකොට ලේසියෙන්ම ගින්නක් ඇති වෙලා යලා මේ ගින්න පැතිරිලා යන්නත් පුළුවන්. හරි. මේ ලැබුගිනි හින්දා වනාන්තර වල ශාඛා සත්තු විනාශ වෙනවා. මොකද මේ ලැබුගිනි ඇති වුණාම සමහරලාට වටෙන් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මැද සත්තු තනි වෙනවා. යන්න ප්‍රදේශයක් නැති වෙනවා. සත්තු කොටු වෙනවා. කොටු වුණාම මේගොල්ලන්ට වෙන විසඳුමක් නැහැ. පිච්චිලා මැරෙනවා ඇරෙන්න. උගලන්ට පේනවා ඇති මේ රූපයේ සත්තු පිච්චිලා මැරිලා තියෙනවා. හරි. ඉතින් ඒගොල්ලන්ට අර පැන ගන්න විදිහක් නැති වුණාම රංචු පිටින්ම පිච්චිලා මැරෙනවා ඉතින්. බලන්න ඉතින් දැන් ඔය අපි මිනිසා ගිනි තියුවහමත් ඔය වැඩේ වෙනවා. සත්තු අනන්තවත් පිච්චිලා මැරෙනවා. දැන් කූඹි පොඩි සත්තු හිතන්න. උන්ට වේගෙන් යන්න බෑනේ පුතා. ඉතින් මොකද වෙන්නේ? ඒගොල්ලෝ පිච්චිලා මැරෙනවා. දැන් ගොළු බෙල්ලෝ, ඉබ්බෝ, ඊගාවට ගෙම්බෝ, කටුස්සෝ ඒ වගේ අයට වේගෙන් ඇවිදින්න බෑ. ඒ කියන්නේ මේ ගින්න පැතිරෙන වේගෙන් අයින් වෙන්න බෑ. හරි. කුරුල්ලෝ එහෙමනම් ඉගිල්ලා යයි. හැබැයි පැටව පිච්චෙනවා. හරි. ඊගාට ඔය සර්පයෝ ගුල්වල ඇස්සේ ඉන්න කට්ටිය එහෙමම තැඹිලා මැරෙනවා. හරි. ඉතින් එහෙම වුණාම ඒ කියන්නේ ලැබුගින්නක් ඇති වුණාම මේ වගේ වැඩ තමයි වෙන්නේ. දැන් මේ දකුණු අත පැත්තේ රූපෙන් ඔයගලන්ට පේනවා ඇති සෑහෙන්න
ලොකු ලැව්ගින්නක් ඇති වීගෙන යනවා ලොකු දුම් ප්‍රමාණයක් ඉහළට ගිහිල්ලා තියෙනවා ඔයගලන්ට පේනවා ඇති හරි නිකුත් වෙන අධික දුම මගින්ද ජීවීන්ට හානි සිදු වෙනවා මේ දුම වැදුනහම සමහර අයට සිහිය නැති වෙලා නැත්නම් කලන්තය ඇතිලා එහෙම වෙන්නත් පුළුවන් හරියට පාරක් පේන්නේ නැති හින්දා ඒගොල්ලන්ට පැනලා යන්න තියෙන අවස්ථාව අඩු වෙන්න පුළුවන් එහෙම වෙලා පිච්චිලා මැරෙන්න පුළුවන් අන්න ඒ වගේ වැඩ හින්දා එහෙමත් මිය යන්න පුළුවන් සත්තු හරි මේක ලියා ගන්නකො පුතා හරි සර්. හරි කට්ටිය නිකන් ලෙෆ්ට් වෙලා ගියා මොකද දන්නේ කට්ටියට සිග්නල් නැති වුණාද එකපාරට ආයෙනවා හරි හරි ආයෙනවා හරි කට්ටිය සර්. හරි එතකොට මේ ගින්නෙන් නිකුත් වෙන ගිනි රොටු නිසා තවත් ගින්න හටගනි මොනවද පුතේ මේ ගිනි රොටු කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ ඔය කොළ ටිකක් පුච්චනකොට ඔයගොල්ලෝ දැකලා ඇති මේ කොළ වලින් සමහර වෙලාවට පිට වෙනවා අර ගිනි බාගෙට ගිනි ගනිමින් තියෙන කොළ දුමත් එක්ක පිට වෙලා ඈත අහසට යනවා ඔයගොල්ලෝ බලාගෙන ඇති හරි එතකොට මේ සාමාන්‍ය මේ ලැබුගින්නක් ඇති වුණාම මේ වගේ ගිනි රොටු විශාල ප්‍රමාණයක් ඇති වෙනවා හරි ඔය අර සැහැල්ලු ද්‍රව්‍ය ගිනි අරන් ඉවරලා ඒවා හුළඟත් එක්ක පාවෙලා උඩට යනවා උඩට ගිහිල්ලා ඉවරලා කොහේ හරි ඈතකට වැටෙනවා එතකොට එතන ගිනි ගන්නවා හරි ඊට පස්සේ එතන ගිනි අරන් ඉවරලා ආයෙ වගේ ගිනි රොටු ඇති වුණාම තවත් යනවා හරි ප්‍රදේශ වලට ගිහිල්ලා ඉවරලා හැම තැනම ගින්න එන්න මොකද වෙන්නේ වැඩි වෙනවා හරි එතකොට මේ ගිනි රොටු හින්දා තමයි ගොඩක් වෙලාවට මේ ගින්න ගොඩක් වෙලාවට පැතිරෙන්නේ හරි ගොඩක් වෙලාවට ගිනි රොටු විදියට මේ ක්‍රියා කරන්නේ ඔය වියලි කොළ ඒවා බාගෙට ඇවිලිලා ඉවරලා ඒවා හුළඟත් එක්ක යනවා හුළඟත් එක්ක ගිහිල්ලා ඉවරලා ඈත ප්‍රදේශ වලට යනවාම එහෙන් ගිනි ගන්න පටන් ගන්නවා ඊට පස්සේ එහෙම හැමතැනින්ම ගිනි අරන් ඉවරලා අන්තිමට ඔක්කොම ටික ගිනි ගන්නවා හරි මේ පොඩ්ඩක් අර වීඩියෝ එක සද්ද නැතුව තියෙන්නේ මේ පන්තියට සිග්නල් නැතිලා එනකන් ඉන්නේ. ඔයගොල්ලෝ මේ රෙකෝඩින් එක බලන ළමයි නම් චුට්ටක් විනාඩියක් විතර ඉන්න වෙනවා. ඔයගලන්ට පොඩ්ඩක් ඉන්න. මේ පන්තිය අපහු ඔන්ලයින් එනකන් මේ පන්තිය ඔෆ්ලයින් ගිහලා තියෙන පුතේ.
හරි. අපිට පොඩ්ඩක් සිග්නල් නැතුණ පුතාට මාව ඇහෙනවද? මාව ඇහෙනවද පුතේ? ඔව්. ඔව් සර්. හරි. ගොඩක් කට්ටියකට සිග්නල් නැති වෙලා මම හිතන්නේ 21යි දැන් ගොඩක් අඩු වෙලා කට්ටිය සිග්නල් නැතුව ඇති මේ අද සෑහෙන ලොකු හුලං තත්ත්වයක් තියෙනවා ඒ හින්දා වෙන්නේ නැති මේකට හේතුව ඔයගොල්ලෝ මෙහෙමයි මම සිග්නල් ගිහින් යනකම් දැන් මම මේක රෙකෝඩ් කරනවා කියලා ඒකේ උගන්වන්නේ නැහැ. ඒකට ඔයගොල්ලෝ රෙකෝඩින් එක බලනකොට සමහරවිට සිග්නල් නැති වෙලාවට රෙකෝඩින් එකේ සද්දයක් නැතුව ඉතියේ ටිකක් වෙලාවට ඔයගොල්ලෝ එතකොට වීඩියෝ එක පොඩ්ඩක් පාස්පෝර්ට් කරලා ඉස්සරහට යන්න. හරි. ඊගාවට අපිට කතා කරන්න තියෙන්නේ ගෝලීය උණුසුම ඉහළ යාම ගැන. හරි. අපි බලමු කොහොමද ගෝලීය උණුසුම ඉහළ යන්නේ මොකද්ද ඒකෙන් ඇති වෙන අහිතකර ප්‍රතිඵලය කියලා. ගෝලීය උණුසුම කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් දවල්ට පෘථිවිය රස්නෙයි. ඒක අපි දන්න දෙයක්. දවල්ට පෘථිවිය රස්නෙයි. හරි. හරි සෑහෙන සිග්නල් ප්‍රශ්නයක් එනවා මේ ළඟ වැඩි හින්දා කවුරු හරි පුතේ මේක රෙකෝඩ් කරනවද ඔයගලන්ගේ පැත්තෙනුත්? එහෙම ගැටලුවක් නෑ රෙකෝඩ් කරලා කවුරු රෙකෝඩ් කරනවද පුතේ? ඔව් සිග්නල් නෑ කියන කට්ටියට ගොඩක් කට්ටියකට ගොඩාක් කට්ටියකට සිග්නල් ගිහිල්ලා තියෙනවා. ගොඩක් කට්ටිය ගිහිල්ලා ආපහු එනවා සිග්නල් නැතුව. ඔයගොල්ලන්ගේ බලන්න ෆෝන් වල 4G only කියලා app එකක් තියෙනවා දාගන්න පුළුවන් ඔය Play Store එකේ. ඒක YouTube එකේ තියෙන කොහොමද ඉන්ස්ටෝල් කරගන්නේ හැටි ඉඳන් ඒක සෙටින්ග්ස් හදාගන්න හැටි ගැන. ඒ මොනොත් ඔයගලන්ට ලේසියෙන් හදාගන්න පුළුවන් ඕක. මේ 4G only නැත්නම් ඔය HSPA වලට E වලට මාරු වෙන එකනේ අවුල. එහෙම මාරු වෙන්නේ නැතුව හදාගන්න පුළුවන් අරකේ. හරි. රාත්‍රී කාලයට එච්චර උණුසුම් නැහැ. දහවල් කාලයට පෘථිවියේ උණුසුම් වුණාට රාත්‍රී කාලයට එච්චර පෘථිවියේ උණුසුම් නැහැ. ඒකට හේතුව තමයි දහවලට සූර්ය ශක්තිය වැටෙනවා. හරි. හැබැයි රාත්‍රී කාලයට සූර්ය ශක්තිය වැටෙන්නේ නැහැ. එතකොට දවල්ට පෘථිවියට සූර්ය තාපය ලැබෙන හින්දා පෘථිවිය රත් වෙනවා. රැට සූර්ය තාපයක් ලැබෙන්නේ නැති හින්දා පෘථිවිය කෙමෙන් කෙමෙන් සිසිල් වෙන්න පටන් ගන්නවා. එයා සිසිල් වෙනවා. හරි. නමුත් කාබන් ඩයොක්සයිඩ් වැනි වායු හා ජල වාෂ්ප වගේ පෘථිවියෙන් නිකුත් වෙන තාප ප්‍රමාණයක් උරාගෙන වායු ගෝලය රඳවා ගැනීමෙන් පෘථිවිය උණුසුම තබයි. දැන් දහවල්ට ලැබෙන උෂ්ණත්වයේ පුතේ හරි දහවල්ට පෘථිවියට ලැබෙන උෂ්ණත්වය ඒ කියන්නේ සූර්යය ආපුවාම උෂ්ණත්වයක් ලැබෙනවනේ දහවල්ට ඒඳ පෘථිවියේ උෂ්ණත්වය වැඩි වෙනවනේ. ඉතින් මේ හම්බෙන තාප ප්‍රමාණයක් අපේ වායු ගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ජල වාෂ්ප වගේ රඳව ගන්නවා. හරි ඒව ආපහු යන්න දෙන්නේ නැහැ. හරි යම්කිසි කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණ වලින් සහ යම්කිසි තාප ප්‍රමාණයක් කාබන් ඩයොක්සයිඩ් වායුව සහ ජල වාෂ්ප වලින් උරා ගන්නවා දවල්ට වැටෙන ප්‍රමාණය. එතකොට ඒගොල්ලෝ තාපය තියාගෙන ඉන්නවා. රැයටත් ඒ තාපය තියාගෙන ඉන්න හින්දා හරි පෘථිවිය උණුසුම්ම තබන්න හේතුවක් ඇති වෙනවා. නැත්තම් දැන් හඳ එහෙම ගත්තොත් එහෙම හඳේ වායු ගෝලයේ ඉතාමත්ම තුනීනේ. දවල්ට සෑහෙන රස්නෙයි රැයට පට්ටම හීතයි. හරි. එතකොට හිතේ සර් කොහමද දැන් සර් ගිහිල්ලා තියෙන හඳේ කියලා.
නෑම නෙමෙයි. ඒවා විද්‍යාත්මක ක්‍රම වලට හොයාගෙන තියෙනවනේ සහ හඳට මිනිසුන් ගිහිල්ලා තියෙනවනේ. ඒතකොට උෂ්ණත්වය වෙන්නාම දැකලා තියෙනවා රැට සෑහෙන්නම හීතලයි හඳ. ඒකට හේතුව තමයි ඔය කාබන් ඩයොක්සයිඩ් ජල වාෂ්ප වගේ දේවල් සෑහෙන්න අඩුයි හඳේ. එතකොට ඒගොල්ලන්ට උෂ්ණත්වය රඳව ගන්න තියෙන හැකියාව අඩුයි. ඒ හින්දා රැට උෂ්ණත්වය රඳවගත්ත දෙයක් නැති හින්දා රැට සෑහෙන්න හීතලයි. සෑහෙන්නම හීතලයි. හරි. ඉන්න බැරි තරම් සීතලයි. ඒතර මේ පෘථුවිය ගත්තොත් එහෙම ලොකු සීතලක් නෑ. ඒකට හේතුව තමයි දවල්ට වැටෙන ඉරේලියෙන් වැඩි කොටසක් එයා ඒ පෘථිවියේ වායු ගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුවෙන් සහ ජල වාෂ්ප වලින් උරා ගන්නවා. ඒ උරාගත්ත ටික එයා පාවිච්චි කරනවා ඒ තාපය ටික රැට. ඉතින් එතකොට රැට ගොඩාක් සීතල වෙන්නේ නෑ ඒ හින්දා. හරි. එතකොට පෘථිවිය උණුසුම්ම තබනවා මේ කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප වලින් උරා ගන්න තාපයේ හින්දා. හරි. ඒක ලියන්න තියනවද? නෑ ඒක ලියන්න නෑ. මේ ක්‍රියාවලියට අපි කියනවා හරිතාගාර ආචරණය කියලා. ලියා ගන්න පුතේ. මේ ක්‍රියාවලියට අපි කියනවා හරිතාගාර ආචරණය කියලා. Hello? නෑ wrong number. මේක ලියාගත්තද පුතේ? නෑ සර්. හරි සර්. හරිනේ. හරිනේ. මේ ක්‍රියාවලියෙන් හින්දා පෘථිවි වාසීන්ට හිතකර පරිසරයක් ඇති වෙනවා. එහෙම නැති වුණොත් එහෙම පෘථිවි වාසීන්ට ඉන්න බැරුව යනවා. සීතලට. හරි. ඒක ලියන්න තියනද? ඔව් ලියන්න තියෙනවා. සර්. ඔව් පුතේ. සර්. ඔව් පුතේ. Wi-Fi
ඔව් පුතේ මට කතා කරාද? කවුද මට කතා කරේ? වැරදිලා පුතේ මාව පැහැදිලිව ඇහෙනවද දැන්? ඔව් සර්. හරි. මේක ලියලා ඉවරද? ඔව් සර්. ඔව් හරි. නමුත් වර්තමානයේ පෘථිවි වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ්, මෙතේන්, නයිට්‍රජන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් වැනි හරිතාගාර ආචරණ ඇති කරන වායුන් ප්‍රමාණය ඉහළ ගොස් ඇත. දැන් මේ වගේ දැන් අපේ මේ වායුගෝලේ අපි කරන වැඩ හින්දා, ඒ කියන්නේ අපි වාහන පාවිච්චි කරන හින්දා, අපි කර්මාන්ත ශාලා ඇති කරලා තියෙන හින්දා, ඒ වගේෙන් අධික අහිතකර වායු ප්‍රමාණයක් පිට වෙනවා. හරි. ඒ හින්දා මේ කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් වනේ වායු පිට වෙනවා වායුගෝලයට වැඩි. හිතන්නකෝ දැන් කාර් එකකින් යම්කිසි කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් කිලෝ එකක් පිට වෙනවා කියලා හිතන්න. කාර් ලක්ෂ කීයක් ලංකාවේ විතරක් තියෙනවද? 3 wheel ලක්ෂ කීයක් ලංකාවේ තියෙනවද? බයික් ලක්ෂ කීයක් තියෙනවද? ඒ වගේ වාහන එක එක જાති වාහන කොච්චර ප්‍රමාණයක් තියෙනවද ලංකාවේ? ඊගාවට ඒ ලංකාවේ ඊගාවට ලෝකෙ කොච්චර ප්‍රමාණයක් ඇද්ද? ලංකාව කියන්නේ ඉතා කුඩා රටක් නේ, ඔයගොල්ලෝ දන්නවනේ. ඉන්දියාව එහෙම ගත්තොත් එහෙම කොච්චර ලොකු වාහන ප්‍රමාණයක් ඇද්ද? එතකොට මේවෙන් කොච්චර ලොකු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පිට වෙනව ඇද්ද? හරි. එතකොට අන්න ඒ වගේ වැඩ හින්දා මේ හරිතාගාර වායු, කාබන් ඩයොක්සයිඩ් වගේ වායු වැඩි ප්‍රමාණයක් වායුගෝලයට නිදහස් වෙනවා. එතකොට දැන් අපි කලින් කතා කරා කාබන් ඩයොක්සයිඩ් වගේ වායු මේ වායුගෝලයේ ඉඳගෙන ඒගොල්ලෝ සූර්යයාගෙන් එන තාපය උරා ගන්නවා කියලා. එතකොට වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් වායුව වැඩි වෙන ඒගොල්ලෝ උරා ගන්න තාපය අඩු වෙනවද වැඩි වෙනවද? එළමයි. දැන් කාබන් ඩයොක්සයිඩ් පොඩි ප්‍රමාණයක් තියෙනකොට ඒගොල්ලෝ පොඩි ප්‍රමාණයක්නේ තාපය උරාගන්නේ. ලොකු ප්‍රමාණයක් කාබන් ඩයොක්සයිඩ් තියෙනකොට ලොකු ප්‍රමාණයක් ඒගොල්ලෝ තාපය උරා ගන්නවා. හරි. එතකොට පෘථිවිය වැඩිපුර රත් වෙනවා. හරි. එතකොට කාබන් ඩයොක්සයිඩ් වායුව වැඩි වෙන්න පෘථිවිය වැඩිපුර රත් වෙනවා. මේ නිසා පෘථිවි වායුගෝලයේ රඳවා ගන්නා තාප ප්‍රමාණය වැඩි වෙලා පෘථිවියේ උෂ්ණත්වය එන්න වැඩි වෙනවා. හරි. ඔක තමයි වෙන්නේ. හරි. මේ ගෝලීය උෂ්ණත්ව ඉහළ යෑම ලෙස හඳුන්වයි. අපි මේකට කියනවා ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යෑම කියලා. හරි. ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යෑම කියලා. ඒක ලියා ගන්න. හරි සර්. අනිත් කට්ටිය දියලා ඉවරද? ඔව් සර්. හරි. එතකොට මේ වගේ වායුන් වැඩි වුණාම වායුගෝලයේ මේ වගේ වායුන් වැඩි වුණාම ඒගොල්ලෝ වැඩිපුර සූර්ය උෂ්ණත්වයේ සූර්ය තාපය උරාගෙන තියාගෙන ඉන්නවා. එතකොට වැඩිපුර එහෙම සූර්ය තාපය උරාගෙන ඉන්න පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යනවා. ඉතින් මොකද පෘථිවියේ උෂ්ණත්වය ඉහළ ගියාට අපිට අවුලක් නැහැ නේ කියලා කියන්න පුළුවන් කාට හරි. එහෙම වුණාම අපිට හිතා ගන්න බැරි
ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න වෙනවා. උදාහරණයක් මේ දැන් අපේ ද්‍රවාසන්නේ තියෙනවා ග්ලැසියර්. ඒ කියන්නේ අයිස් තියෙනවා. හරි උත්තර ද්‍රව්‍යෙත් තියෙනවා දක්ෂිණ ද්‍රව්‍යෙත් තියෙනවා. එතකොට අන්න ඒ වගේ දේවල් ඒ වගේ අයිස් උෂ්ණත්වය වැඩි වෙනකොට එන්න මොකද වෙන්නේ ළමයි? උෂ්ණත්වය වැඩි වෙන්න අයිස් මොකද වෙන්නේ? අයියෝ මං ආයෙ මියුට් කළාද ඔයගොල්ලෝ දිය වෙනවා. ඔව් අයිස් ටික දිය වෙවි මුහුදට දිය වෙනවා. ඔව් මුහුදට එකතු වෙනවා මේ අයිස්. ඒ අයිස් මුහුදට එකතු වුණාම මොකද වෙන්නේ? මුහුදේ ජල මට්ටම වැඩි වෙනවා. මුහුදේ ජල මට්ටම වැඩි වුණාම පහත් බිම් සියල්ල මුහුදෙන් යට වෙනවා. ඒ එක දෙයක් විතරයි. ඊට පස්සේ මුළු ලෝකෙම දේශගුණය වෙනස් වෙනවා. සුළං රටා වෙනස් වෙනවා. වහින්න ඕනි කාලෙට වහින්නේ නැහැ. වහින්න නැති කාලෙට උතුරලා යන්න වහිනවා. සමහර වෙලාවට නියං තත්ත්ව තියෙනවා අවුරුදු ගණන්. සමහරලාට වැහි තත්ත්ව තියෙනවා අවුරුදු ගණන්. හරි අන්න එහෙම සාමාන්‍ය දේශගුණික රටාවක් දැන් අපේ රටට ගත්තොත් සාමාන්‍ය දේශගුණ රටාවක් තියෙනවා. අපිට නිරිත දිග මේ සුළං එක්ක ඒ පැත්තෙන් මෝසම ඇවිල්ලා එහෙන් වැස්ස එනවා. ඊශාන දිග මෝසමත් එක්ක ඒ පැත්තෙන් හුළං ඇවිල්ලා එහෙන් වැස්ස එනවා. ඕවා මේ අවුරුද්දේ නිශ්චිත කාලවලදී වෙන්නේ. හැබැයි අර වගේ ගෝලීය උෂ්ණත්වය වැඩි වුණොත් එහෙම නිශ්චිත කාලවල නැහැ. ඔක්කොම ටික අප්සෙට් යනවා. හරි හිතුන වෙලාවට මේ පටස් ගාලා වැහලා මේ පායනවා. ඊට පස්සේ සමහරලාට වහින්නෙම නැහැ. සමහරලාට පායන්නෙම නැහැ. අන්න ඒ වගේ ඉතා විශාල අහිතකර ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන් මේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමත් එක්ක. ඊට පස්සේ සමහර සත්තු ඉන්නවා ඒගොල්ලෝ අධික ලෙස උෂ්ණත්වයට සංවේදී. පොඩ්ඩක් සෙල්සියස් අංශක මේ එකක් ඉහළ ගියොත් එහෙම සමහර සත්තු මැරිලා යන්න පුළුවන්. ඒගොල්ලන්ට ওই උෂ්ණත්වය දරා ගන්න බෑ. එහෙම ලෝකෙන් තුරන් වෙලා ගිය ජීවීන් ඉන්නවා දැන් ගෝලීය උෂ්ණත්වය වැඩි වීමෙන්ද ලෝකෙන් තුරන් වෙලා ගිහිල්ලා ඒගොල්ලෝ. හරි. ඉතින් අන්න ඒ වගේ සත්තු ඕගොල්ලන්ට මේ බලා ගන්න පුළුවන් ඔය රතු දත්ත පොතේ එහෙම ඉන්නවා තුරන් වෙලා ගිය සත්තු. හරි. මේ බලන්න ලංකාවේ ලෝකේ 1860 ඉඳන් 2000 වෙනකන් උෂ්ණත්වය මොකද වෙලා තියෙන්නේ කියලා සාමාන්‍ය උෂ්ණත්වය. හරි. සෙල්සියස් අංශක 13.5 ඉඳන් මේක සෙල්සියස් අංශක 14.6 වෙනකන් අවුරුදු කීයක් තිස්සේ 200ක් විතර තිස්සේ එන්න උෂ්ණත්වය වැඩි වෙලා තියෙනවා. හරි එන්න මේ ප්‍රස්ථාරයේ සාමාන්‍ය බලන්න. හරි. සාමාන්‍යයෙන් ඉහළට උෂ්ණත්වය වැඩි වෙනවා. හරි එන්න ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනවා. ඔයගලන්ට පේනවා ඇති සෙල්සියස් අංශක 1කටත් වඩා වැඩි වෙලා තියෙනවා සාමාන්‍ය උෂ්ණත්වය. ඉතින් ඔයගලන්ට හිතෙන්න පුළුවන් පොඩි ගාණක් නේ ඒක කියලා. හරි පොඩි ගාණක් නෙමෙයි ඒක ලොකු ගාණක්. හරි සෙල්සියස් අංශකයක් වැඩි වෙනවා කියන්නේ ලොකු දේවල් ටිකක් වෙන්න පුළුවන් මුළු ලෝකේ. 1 සෙල්සියස් අංශකයකින් වෙනස් වුණොත් එහෙම. හරි ඕසෝන් ක්ලෝරෝෆ්ලෝරෝකාබන් වැනි වායුන් ඔය CFC කියලා වායුවක් ඕගොල්ලන්ට නම් දැන් අහන්න හම්බෙන්නේ නැහැ. ඉස්සර ෆ්‍රිජ් වල තිබ්බ CFC වායුව දැන් නම් ගොඩක් ෆ්‍රිජ් වල ගහලා තියෙනවා CFC ෆ්‍රී කියලා. ඒ වායුව දැන් නැහැ. හරි ඕසෝන් වගේ වායුන් හරිතාගාර ආචරණයට බලපානවා. ඉතින් ඒ කියන්නේ ඒගොල්ලොන්ට පුළුවන් ගෝලීය උෂ්ණත්වය ඉහළ දමන්න. ඒ කියන්නේ ගෝලීය උෂ්ණත්වය වැඩි කරන්න පුළුවන් ඒගොල්ලන්ට. හරි එතකොට හරිතාගාර වායු පරිසරයට එක්වන ක්‍රම අපි බලමු මොන වගේ ක්‍රම වලින්ද හරිතාගාර වායු පරිසරයට එක්වන්නේ කියලා. ගිනි කඳු පිපිරීම, තාප බලාගාර, පොසිල ඉන්ධන දහනය මෙන්න මේ වගේ දේවල් හින්දා හරිතාගාර වායු පරිසරයට එක්වෙන්න පුළුවන්. හරි ඊගාවට කැලිකසල ගොඩවල් වගුරු බිම් වලින් මෙතේන් වායුව පිට වෙලා ඒවත් හරිතාගාර වායු. ඒවයිනුත් හරිතාගාර වායුන් එන්න පුළුවන් වායු ගෝලයට. ශීතකරණ වායු සමන යන්ත්‍ර වලින් එන CFC වායුව එකත් හරිතාගාර වායුවක්. එකක් ලියා ගන්න තියෙනව නේද? ලියා ගන්න පුතේ. හරි සර්.
හරි මේක ලියලා ඉවර නැති අය කවුරු හරි ඉන්නවද පුතේ නෑ ඔක්කොම ලියලා ඉවරයිනේ මේ බලන්න පුතේ මේ ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනවත් එක්කම නැත්නම් පෘථිවියේ උෂ්ණත්වය වැඩි වෙනවත් එක්කම සිදු වෙලා තියෙන විනාශකාරී සිදුවීම් ටිකත් එන්න වැඩි වෙලා තියෙන මේ බලන්න 1980 ඉඳලා 2010 වෙනකම් අවුරුදු 30ක කාලය ඇතුළත හරි කොච්චර 1980 90 ඉඳලා 90ට 10යි 90 ඉඳලා 30ක ඇතුළත කාලය තුල කොච්චර ප්‍රමාණයක් මේ විනාශකාරී සිදුවීම් වෙලා තියෙනවද කියලා බලන්නකෝ. හරි. එන්න ඒ සිදු වෙලා තියෙන විනාශකාරී සිදුවීම් ටික වැඩි වෙන පිළිවෙලන තියෙන වැඩි වෙලා තියෙන්නේ. හරි. මේ දෙවෙනි ප්‍රස්ථාරයෙන් පෙන්නන්නේ. මේ එන්න වැඩි වෙලා තියෙන්නේ මේ. ගෝලීය උෂ්ණත්වයත් එන්න වැඩි වෙලා තියෙන අර අපි කලින් වගේ බැලුවේ මේ කලින් වගේ තියෙන එකත් එන්න වැඩි වෙලා තියෙන්නේ. ගෝලීය උණුසුම වැඩි වෙනවත් සමගම පෘථිවියේ සිදුවෙන විනාශකාරී ස්වභාවික විපත්. ඒ කියන්නේ සුලිසුලං ගම් වතුර නායම් නියඟ ලැබුගිනි අධික උෂ්ණත්වය ඒවත් ඒ ප්‍රමාණය වුණොත් ඉහළ ගිහිල්ලා තියෙනවා. හරි. හරි ඊගාවට අපිට තියෙන්නේ අතා පොඩ්ඩක් තියෙන්නේ කිවරයක් කරමු අපි ගෝලීය උණුසුම වැඩිවීම පාලනය කරගන්න පුළුවන් ක්‍රම මේ ගෝලීය උණුසුම ඉහළ යන එක නවත්ත ගන්න පුළුවන් ක්‍රම අපිට කියනවා පළවෙනි එක වනාන්තර ආරක්ෂා කරන්න ඕනේ. එතකොට කාබන් ඩයොක්සයිඩ් දැන් ප්‍රභා සංශ්ලේෂණයේ කාබන් ඩයොක්සයිඩ් අරගෙන ඔක්සිජන් පිට කරන්නේ. එතකොට කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය හැම අඩු වෙනවා. එතකොට හරිතාගාර ආචරණය අඩු වෙනවා. එතකොට ගෝලීය උණුසුම වෙන එක අඩු වෙනවා. පුළුවන් තරම් වනාන්තර ආරක්ෂා කරපුවාම. ඊගාවට පෞද්ගලික වාහන වෙනකොට පොදු ප්‍රවාහන භාවිත කරන්න ඕනේ. කියන්නේ දැන් බස් එකක් ගමුකෝ බස් එකේ 60 දෙනෙක් යනවා නම් එක බස් එකයි යන්නේ. මේ 60 දෙනාම කාර් 60කින් යන්න ගියොත් කොච්චර කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පිට වෙනවද? අන්න ඒ වගේ පෞද්ගලික වාහන භාවිත කරන්නේ නැතුව ගොඩක් අය පොදු ප්‍රවාහන භාවිත කරපුවාම භාවිතා වෙන වාහන ගාන අඩු වෙනවනේ. එතකොට පිට වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු වෙනවා. හරි. ශක්තිය අඩුවෙන් භාවිතා කරන කාර්යක්ෂම උපකරණ භාවිතා කරපුවාම අපිට එතකොට විදුලි ශක්තිය අඩුවෙන් භාවිතා කරන්න ඕනි. එතකොට විදුලි ශක්තිය ගොඩක් වෙලාවට අපි දැන් ජනනය කරන්නේ ඩීසල් වගේ බලාගාර වලින් ඩීසල් දහනය කරපුවාම ඔය කාබන් ඩයොක්සයිඩ් වගේ වායු පිට වෙනවා. ඒව එතකොට අඩු කරගන්න පුළුවන්. මේ ශක්තිය අඩුවෙන් භාවිතා කරන කාර්යක්ෂම උපකරණ අපි භාවිතා කරපුවාම ඔක ලියා ගන්නකො පුතේ. ඔයගොල්ලන්ගේ මේ පල්ලෙහා වසරවල වලටත් මම අර පණිවිඩය දුන්න අර අලුතෙන් පන්ති එන අයට කියන්න කියලාද දැන් ඉඳන්ම කට්ටිය අලුතෙන් එන කට්ටිය මැසේජ් දාන්න පටන් අරන් තියෙනවා අලුතෙන් පන්තිය පටන් ගන්නකොට ඇඩ් කරගන්න කියලා. ඔයගොල්ලන්ගෙත් යාළුවෝ ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න කියන්න. කීය වසරටද නම මොකක්ද කියලා අනිවාර්යෙන් දාන්න කියන්න. හරි නේද? හරි. එහෙනම් අපි අලුත් පාඩමත් එක්ක 20 වෙනිදා හම්බ වෙමු. හරි අද පොඩ්ඩක් අර සිග්නල් අවුලක් වුණා. මට හිතන විදිහට ලබන සතියේ ඉඳන් එක වෙන එකක් නෑ. හරි මම ඒකට පිළියම් යොදමින් ඉන්නේ මේ දවස්වල. එතකොට මේ දවස් දෙක තුන ඇතුළත සෑහෙන්න එහෙම සිග්නල් යන්නේවා වුණා. ඒක වෙන එකක් නෑ ඉස්සරහට. හරිනේ. හරි අපි එහෙනම් ලබන සතිය අලුත් පාඩමත් එක්ක හම්බ වෙමු පුතා. ඔයගොල්ලෝගේ ටියුට් වල ෆොටෝස් මට දාන ගෲප් එකට. එහෙනම් ලබන සතිය හම්බ වෙනකන් හැමෝටම ආයිබෝවන් පුතේ.